පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන වචනයට. පදාර්ථයේ අවස්ථා විපර්යාස. අවස්ථා විපර්යාස. හරිද? හොඳයි. මොනවද අවස්ථා විපර්යාස කියන්නේ? බලමුකෝ අපි. පදාර්ථයේ අවස්ථා විපර්යාස. හරිද? මොන කතාව පටන් ගත්තා. මෙන්න අහගන්න ඈ. ළමයි පදාර්ථය කියලා කියන්නේ පදාර්ථයට තියෙන පුළුවන් මූලික අවස්ථා තුනයි. එක අවස්ථාවක් තමයි මම පදාර්ථය කියලා ලිව්වොත් ඔය වෙලාවේදී පදාර්ථයට තියෙන මූලික අවස්ථා තුන තමයි පළවෙනි එක ඝන අවස්ථාව. දෙවෙනි එක තමයි පදාර්ථයේ ද්‍රව අවස්ථාව. තුන්වෙනි එක තමයි වායු අවස්ථාව. හරිද? මෙන්න මේ ඝන අවස්ථාවේ තියෙන කෙනෙක් ද්‍රව අවස්ථාවට පත් වෙනවා නම් එක්කෝ ද්‍රව අවස්ථාවේ ඉන්න කෙනෙක් ඝන අවස්ථාවට පත් වෙනවා නම් ආන් ඒකට කියන නම අවස්ථා විපර්යාස. ද්‍රව අවස්ථාවේ ඉන්න කෙනෙක් වායු අවස්ථාවට පත් වෙනවා නම් වායු අවස්ථාවේ ඉන්න කෙනෙක් ද්‍රව අවස්ථාවට පත් වෙනවා නම් ආන් ඒකට කියන නම ඔය වෙලාවේදී අවස්ථා විපර්යාස. මේවා තමයි අවස්ථා විපර්යාස කියලා කියන්නේ. අවස්ථා විපර්යාස. තේරුණාද? වාක්‍යයකින් අපි ඕක ගලපලා ඉමු. ලියන්න. පදාර්ථයේ මූලික අවස්ථා ලෙස ඝන ද්‍රව වායු ඝන ද්‍රව වායු හැඳින්විය හැක. හැඳින්විය හැක. හරි? ඊළඟ වාක්‍ය මෙම එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පදාර්ථය පත්වීමේ ක්‍රියාවලිය අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි. අවස්ථා විපර්යාස ලෙස හඳුන්වයි. හරිනේ? මේ පොඩි සටහන තේරුම් ගන්න ඕනේ. මම තව එකක් කියන්නම් බලලා ඉන්න. ඒ තමා ඝන ද්‍රව්‍යයක් ද්‍රව වෙනවා නම් මේකට කියන නම විලයනය.
ද්‍රවයක් ඝන අවස්ථාවට පත් වෙනවා නම් මේකට කියන නම හිමායනය. හොඳම උදාහරණය තමයි අයිස් කැටයක් ජලය වෙනවා නම් ඒක විලයනය වෙනවා. ජලය අයිස් වෙනවා නම් ඒක හිමායනය වෙනවා. මතකයිද? මෙන්න මේ විලයනය සහ හිමායනය සිද්ධ වෙන්නේ එකම උෂ්ණත්වයකදී. ඒ කියන්නේ අයිස් ජලය වෙන්නේ සෙල්සියස් බිඳුවේදී. ජලය අයිස් වෙන්නේ ඒත් සෙල්සියස් බිඳුවේදී. මේ වෙලාවේදී ඔය දෙක සිද්ධ වෙන උෂ්ණත්වයට නමක් කියනවා ද්‍රවාංකය එහෙමත් නැත්නම් හිමාංකය කියලා. ද්‍රවාංකය එහෙමත් නැත්නම් හිමාංකය කියලා කියනවා. ඝනයක් ද්‍රව වීම සිදුවන උෂ්ණත්වය ද්‍රවාංකය වෙනවා. ද්‍රවයක් ඝනවන උෂ්ණත්වය හිමාංකය ලෙස හඳුන්වනවා. ඒ දෙකම එක අගයක්. ඒ අනුව අයිස් තමයි වාට මතක තියාගන්න ලේසි. අයිස් වල ද්‍රවාංකය 0.5 සෙල්සියස් වෙනවා. අයිස් වල ද්‍රවාංකය 0.5 සෙල්සියස් වෙනවා. ඊළඟ එක. ද්‍රවයක් වායු වෙනවනේ දරුවනේ. ජලය හුමාලය වෙන්නේ. ද්‍රවයක් වායු වීමට නමක් කියනවා වාෂ්පීකරණය. අහලා ඇති මේ වචන. ජලය හුමාලය වෙනවට කියන්නේ වාෂ්පීකරණය. එතකොට වායුවක් ද්‍රව වෙන්න පුළුවන්නේ. වාෂ්ප ජලය වෙන්න පුළුවන්. වාෂ්ප ජලය වෙන්න පුළුවන්. ඒකට කියන නම ඝනීභවනය. අහලා ඇති කියලා හිතනවා. ඔන්න ඔය දෙක සිද්ධ වෙන උෂ්ණත්වයට නමක් කියනවා තාපාංකය කියලා. ඕන් ඔය දෙක සිද්ධ වෙන උෂ්ණත්වයට කියනවා නමක් තාපාංකය. ඒ කියන්නේ ජලය හුමාලය වෙන්නෙත් හුමාලය ජලය වෙන්නෙත් එකම උෂ්ණත්වයකදී ඒකට කියන නම තාපාංකය. ජලය නම් අපේ ජනප්‍රිය උදාහරණය. ජලයේ තාපාංකය සමානයි 100යි සෙල්සියස් වෙනවා. මේ වචන මං හිතන්නේ ඔයාලා දන්නවා කියලා ඈ. දන්නේ නැතත් ඉතින් ප්‍රශ්නයක් නැහැ දැන් දන්නවනේ. ඕන් ඔය ආකාරයට කරු ටිකක් තියෙනවා. ඔයාට පුළුවන් මුලින්ම මේක දාගන්න. ඔයාට පුළුවන් දෙවනියට මේක දාගන්න. ඔයාට පුළුවන් තුන්වෙනියට මේක දාගන්න. එකින් එක වෙන වෙනම ගන්නකෝ. එකින් එක වෙන වෙනම ගන්න. එහෙම ලියාගත්තම ඇතිනේ දරුවනේ.
හොඳ අවබෝධයෙන් දාගන්නකො දරුවනේ. දෙවෙනි එකයි තුන්වෙනි එකයි අහුවෙන්න ගන්න.
හොඳයි වෙලාව ඇති ළමයි. ඔන්න මම තව පැහැදිලි කිරීම් ටිකක් කරනවා. මෙන්න අහගන්න. හොඳට අහගන්න. දැන් දරුවනේ මෙන්න අහගන්න. දැන් මේ ඝන අවස්ථාවේ තියෙන අයිස් කැටයක් ද්‍රව අවස්ථාවේ තියෙන ජලය බවට නිකම්මපත් වෙන්නේ නැහැ. ඒකට තාපය දෙන්න ඕනේ. අයිස් කැටයක් ජලය වෙන්න නම් අයිස් කැටයට තාපය දෙන්න ඕනේ. ඔක අනිත් පැත්තත් කියන්නද? ජලය අයිස් වෙන්නේ තාපය ඉවත් කළොත්. අපි ජලය ටික ශීතකරණය ඇතුළට දාපුහම ශීතකරණයෙන් ඒ ජලයේ තාපය අරන් එළියට දානවා. ඒ නිසා ටික වෙලාවකින් අධිශීතකරණය තුල තියෙන ජලය අයිස් වෙනවා. විලයනයට තාපය සපයන්න ඕනේ. හිමායනයට තාපය ඉවත් කරන්න ඕනේ. හරිනේ? මේ වෙලාවේ ඊළඟ ලස්සනම කතාව. ද්‍රවාංකයේදී හෝ හිමාංකයේ දෙකම එකයි සිදුවන තාප හුවමාරු. ඒ කියන්නේ තාපය ගත්තත් තාපය පිට කළත් ඒ තාපයට නමක් කියනවා. ඒ නම තමයි গুপ্ত තාපය. සැඟවුණු තාපය. গুপ্ত තාපය. මෙයා ගනම් මේ විදියට තාපය අරගන්න එකට කියන්නේ গুপ্ত තාපය, මේ පිට කරන එකට කියන්නේ গুপ্ত තාපය. මේ වෙලාවේදී ඒක වෙන්නේ ද්‍රවාංකයේදී නම් ඒකට නමක් කියනවා විලයනයේ গুপ্ত තාපය. හිමායනයේ গুপ্ত තාපය කියලා කියන්න පුළුවන්. හැබැයි මේ දෙකම සමානයි. මොකද ඒ කිව්වේ කියලා මම කියන්නම්. ඒ නිසා මේ දෙකටම කියන්නේ විලයනයේ গুপ্ত තාපය. ඒ කියන්නේ තේරුන්නේ නැහැ නේද? අයිස් කැටයක් තියෙනවා කියන මේ අයිස් කැටය මගේ අතේ තියෙනවා. ඒක ජලය වෙන්න ඕනේ. ඒ අයිස් කැටයට තාපය දෙනවා. ඔයා හිතන්නකෝ ජූල් 15000ක් දුන්නම අයිස් කැටයේ ජලය උණා. හරිද? ඒ ජලයෙන් ජූල් 15000ක් අයින් කරපු ගමන් ආය අයිස් කැටේ හැදෙනවා. ඕක දෙකම එක ආගයක්. ඔය ඉගෙනගෙන ඇති ඔයා. ආන්ගේ තාපයට කියන්නේ විලයනයේ গুপ্ত තාපය. গুপ্ত තාපය කියන එක මතක වෙනවා ඇති. ද්‍රවාංකයේදී නැත්නම් හිමාංකයේදී ලබා ගන්න හෝ පිට කරන තාපයට කියන නම গুপ্ত තාපය. නිකම්ම গুপ্ত තාපය නෙමෙයි විලයනයේ গুপ্ত තාපය. වාක්‍යකින් මතක් කරගමුද අපි ඒක? ලියන්න. වචන හුරු වෙන්නේ නැත් එක මෙහිම ලියන්න. විලයනය සඳහා පදාර්ථය තාපය අවශෝෂණය කරගත යුතු අතර. ඒ වචන හුරු වෙන්නත් එක්ක තාපය උරාගත යුතු කියලා නෑ අවශෝෂණය කියලා නේද? තාපය අවශෝෂණය කරගත යුතු අතර හිමායනය සඳහා තාපය පිට කළ යුතුය. ඊළඟ වාක්‍යය. ද්‍රවාංකයේදී අයිස් කැටයක් ජලය වීමට ලබා ගන්නා තාපය විලයනයේ গুপ্ত තාපය ලෙස හඳුන්වයි. විලයනයේ গুপ্ত තාපය ලෙස හඳුන්වයි. හරිනේ? විලයනයේ গুপ্ত තාපය ලෙස හඳුන්වයි. ඒ දෙකම එකක් කියලාත් කියනවා. දෙකම සමානයි. තව එකක් ඕකට දාන්නද බං? මෙන්න අහන්න.
සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් කිලෝ එකක්. මේ වෙලාවේදී කිලෝ එකයි මොනාද අයිස්. සෙල්සියස් බිඳුවේ තියෙන අයිස් කිලෝ එකක් ජලයවීම සඳහා. අයිස් කිලෝ එකක් ජලය වෙන්නේ. එතකොට ජලයත් කිලෝ එකයි හැදෙන්නේ. ජලය කිලෝ එකයි කිලෝ එකයි. අනේ අයිස් කිලෝ එකක් ජලය වීම සඳහා ලබා ගන්නා තාපයට නමක් කියනවා විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියනවා. විශිෂ්ට කියන වචනේ එන්නේ කිලෝ එකට. කලිනුත් එමය විශිෂ්ට තාපධාරිතාවය. ලස්සනට කිව්වොත් ද්‍රවාංකයේ පවතින අයිස් කිලෝ එකක් ජලය වීම සඳහා ලබා ගන්නා තාපයට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය යයි කියනු ලැබේ. ඔන්න ඔය විලයනයේ විශිෂ්ට গুপ্ත තාපය සාමාන්‍යයෙන් L වලින් සංකේතවත් කරන්නේ 3.36 වැඩි කිරීම 10/5 ජූල් කිලෝග්‍රෑමයට වෙනවා. ඔය වෙලාවේදී 3.36 වැඩි කිරීම 10/5 ජූල් කිලෝග්‍රෑමයට කියලා උත්තර දෙනවා. ඒකත් පොඩි සටහනක් දාමුද උතන? ලියන්න මේ. ද්‍රවාංකයේ පවතින අයිස් 1 kg ස්කන්ධයක් එම උෂ්ණත්වයේම පවතින ජලය බවට පත්වීමේදී ලබා ගන්නා තාපයට විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය යයි කියනු ලැබේ. විලයනයේ විශිෂ්ට තාපය කියනු ලැබේ. right. මෙන්න මේ රූපය ඇඳලා දාලා පෙන්නන්න. සෙල්සියස් බිඳුවයි. මේ සමස්ත ක්‍රියාවලියේම සෙල්සියස් බිඳුවයි. මේක ඇඳලා දාලා පෙන්නන්න. මෙතනින් අපි ලියමු විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. ලස්සනට පාඩම තේරුම් කරලා දෙනවා ළමයි ඈ. ධාරාව ගන්න වෙලාව මදි වෙනවද? මොකද අපිට තව කෑල්ලක් තියෙනවා තාප සංක්‍රමණය ගැන කියන්න. හෙට දවසේ ධාරාව ගමු. මම මේක මගේ සතුට උදෙසා කරපු වැඩක් දරුවනේ. නිකන් හිතුණා අන්තිම කාල සීමාවේදී ඔය වගේ වැඩසටහනක් කරන්න. අපි දැන් මේ පාඩම හෙට උදේට දානවා YouTube එකට. යාළුවන්ට කියන්න ඔයාලගේ පුළුවන් තරම් මේ පාඩම් බලන්න කියලා. මගේ ඉල්ලීම එච්චරයි. වැඩි පිරිසක් මේ පාඩම් බලන්න යෝනේ විභාගයට කලින් දරුවනේ. විභාගයට කලින් මේ පාඩම් ටික වැඩි පිරිසක් බලන්නයි යෝනේ. ඉදිරි දින දෙක තුන තුල ධාරාව විද්‍යුත් චුම්බකත්වය ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පිළිබඳව පැහැදිලි කිරීම් ටිකක් කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය 3.36 වැඩි කිරීම 10/5 ජූල් කිලෝග්‍රෑමයට. හරි. ඒ ඇති ඈ. දැන් අපි එනවා ආයේ අතන්ට. ආයේ අතන්ට එනවා. මේ බලන්න.
ද්‍රවයක් වායු වීමට කියන්නේ වාෂ්පීකරණය. වායුවක් ද්‍රව වෙනවට කියන්නේ ඝනීභවන. ඒ කියන්නේ ජලය හුමාලය වෙනවට වාෂ්පීකරණය. වාෂ්ප හුමාලය ජලය වෙනවට ඝනීභවන. ඒ දෙකම වෙන්නේ එකම උෂ්ණත්වයකදී සෙල්සියස් අංශක 100 දී. ඒ උෂ්ණත්වයට කියනවා තාපාංකය කියලා. හරිද? අර වගේමයි. තාපාංකයේදී කිසියම් ස්කන්ධයක් ලබා ගන්න හෝ පිට කරන, කියන්නේ මේ අවස්ථා විපර්යාසයට ලක් වෙද්දී ලබා ගන්න හෝ පිට කරන තාපයට නමක් කියනවා ගුප්ත තාපය. නිකම ගුප්ත තාපය නෙමෙයි, වාෂ්පීකරණයේ ගුප්ත තාපය. ඕනම ජලස්කන්ධයක් තියෙනවා. ඒ ජලස්කන්ධය සම්පූර්ණයෙන්ම හුමාලය වෙන්න, සම්පූර්ණයෙන්ම හුමාලය වෙන්න එයා උරා ගන්න තාප ප්‍රමාණයට කියනවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය. හරිනේ? හැබැයි ජලය කිලෝ එකක් සෙල්සියස් අංශක 100 ඉද්දි 100ම ඉන්න ගමන් හුමාලය වෙන්න ලබා ගන්න තාපයට කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. විශිෂ්ට එද්දිම කිලෝ 1 එනවා. වචන දෙකයි. ඒතර මේ වෙලාවේදී ළමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඒකත් එල් අකුරින් සංකේතවත් කරන්නේ 2.26 වැඩි කිරීම 10.6 ජූල් කිලෝග්‍රෑම්. අතන 10.5 වෙනි බලය, මෙතන 10.6 වෙනි බලය. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියනවා. තේරුණානේ? ලියන්න වාක්‍යය. ලියන්න. තාපාංකයේ පවතින ඕනෑම ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට ලක්වීමේදී හුවමාරු කරන තාප ප්‍රමාණයට වාෂ්පීකරණයේ ගුප්ත තාපය යයි කියනු ලැබේ. වාෂ්පීකරණයේ ගුප්ත තාපය යයි කියනු ලැබේ. ඊළඟ වාක්‍ය. සීයයි සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ජලය එකයි කේජී ස්කන්ධයක් හුමාලය බවට පත්වීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනු ලැබේ.
හරි. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය ලෙස හඳුන්වනු ලැබේ. දාලා පෙන්වන්න බෝඩ් එකේ තියෙන එක. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය ලෙස හඳුන්වනු ලැබේ. හරිද? right. 2.26 වැඩි කිරීම 10.6 ජූල්. මෙන්න අහන තව එකක් මම ඔයාලට කියන්නම්. මෙන්න මෙහෙම සෙල්සියස් අංශක 100 දී තමයි දරුවනේ ජලය හුමාලය වෙන්නේ. හැබැයි ඔය 100 කියන අගය තීරණය කරනවා ජල බඳුනට උඩින් තියෙන අවකාශයේ පීඩනය. ජල බඳුනට උඩින් තියෙන අවකාශයේ පීඩනය. නෝට් එකේ තියෙන ඔය පෙළ පොතේ තියෙන ඔය ඔක්කොම කරුණු ටික. ඒ අනුව 100යි සෙල්සියස් වලදී ජලය නටනවා. සෙල්සියස් බිඳුවේදී අයිස් දිය වෙනවා කියලා කියන්නේ වායුගෝලීය පීඩනය එකයි වායුගෝලීය පීඩනය යටතේ. අර ද්‍රවස්ථිතියේදී අපි ඉගෙන ගත්තේ 76යි රසදිය සෙන්ටිමීටර් කියලා. ඊළඟට අපි ඉගෙන ගත්තේ එක වැඩි කිරීම 10.5යි පැස්කල් කියලා එක හදලා ආපුවම අන්න ඒ පීඩනයේදී තමයි මේක කියන්නේ. ඒ අනුව පීඩනය මත ද්‍රවාංකය තාපාංකය රඳා පවතිනවා. අහලා තියෙනවා බහුවර්ණවල. ලියන්න වාක්‍යය. ලියන්න ඕනෑම ද්‍රව්‍යයක ද්‍රවාංකය හා තාපාංකය පරිසර පීඩනය මත රඳා පවතී. පරිසර පීඩනය මත රඳා පවතී. ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? පරිසර පීඩනය මත රඳා පවතී. හරි? පරිසර පීඩනය මත රඳා පවතී. හරිද? දැන් ඊළඟ එක අහන්න. මේ අහන්න. දැන් ළමයි මේ ජලය සෙල්සියස් අංශක 100 දී හුමාලය වෙනවනේ. ඒ බඳුනේ තියෙන ජලය සේරම හුමාලය වෙලා ඉවර වෙනකම්ම 100 වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිදුවෙන අතරතුර පද්ධතියක උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතව තියෙනවා. ඒකත් වැදගත් වාක්‍යයක්. මම දැක්ක නෝට් එකේ තියෙන මේ ප්‍රශ්න එකත් අහලා තියෙනවා. ලියන්න. අවස්ථා විපර්යාසයක් සිදු වී අවසන් වන තුරු එහි උෂ්ණත්වය නොවෙනස්ව පවතී. එහි උෂ්ණත්වය නොවෙනස්ව පවතී. හරිද? දැන් ඊට පස්සේ පොඩි අනුමාතෘකාවක් දාන්න. වාෂ්පී භවනය. වාෂ්පී භවනය. රයිට් අහගන්න. පොඩි දෙයක් ඒකෙත් කියන්න තියෙන්නේ. ළමයි ද්‍රවයක් අහගන්න ද්‍රවයක් වාෂ්ප වෙන්න පුළුවන් මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වාෂ්පීකරණය. මේ තියෙන්නේ. තාපාංකයේදී සෙල්සියස් 100 දී
ජලය හුමාලය බවට පත්වෙනවට කියන්නේ වාෂ්පීකරණය කියලා. හරිද? සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වවලදී ජලය වාෂ්ප වෙනවා. උදාහරණයකට අපි මේ හෝදන ඇඳුම් වැලට දාපුහාම ඒ වැලේ තියෙන ඇඳුම් වලින් ජලය එළියට යනවා. ආන් ඒ ක්‍රියාවලිය වාෂ්පී භවනය ලෙස හඳුන්වනවා. ඒ ක්‍රියාවලිය වාෂ්පී භවනය ලෙස හඳුන්වනවා. හරි ලියන වාක්‍යය. යම් ද්‍රවයක් තාපාංකයේදී වාෂ්ප බවට පත්වීමේ ක්‍රියාවලිය වාෂ්පීකරණය ලෙස හඳුන්වයි. ජල බඳුනක පහළ සිට බුබුලු දමමින් මෙය සිදුවේ. බුබුලු දමමින් මෙය සිදුවේ. ඊළඟ වාක්‍ය ඕනෑම ද්‍රවයක් තාපාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී තාපාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී වාෂ්ප බවට පත්වීමේ ක්‍රියාවලිය වාෂ්පී භවනය ලෙස හඳුන්වයි. ඊළඟ වාක්‍යය. වාෂ්පී භවනය ද්‍රව පෘෂ්ඨයේ සිට සිදුවන ඇසට නොපෙනෙන ක්‍රියාවලියකි. ඇසට නොපෙනෙන ක්‍රියාවලියකි. තිත රෙදි වලින් ජලය ඉවත් වන්නේ වාෂ්පී භවනය මගින්ය. හරිද? වාෂ්පී භවනය මගින්ය. right? ඔන්න ළමයි අපි ඒ කොටස ඊටාම හොඳට තේරුම් කරලා ඉවර කළා. තාපය මාතෘකාවේ අවසන් කොටස ලියන මාතෘකාවක් ලෙස තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය. මේකත් අහගත්තාම ඔයාට තාපය ගැන මාර විශ්වාසයක් එයි. මේ පාඩම් ඔයාලා ඉගෙනගෙන ඇති. මේ ඔයාලට යලි මතක් කිරීමක් මේ වෙන්නේ. නමුත් අපි හිතමුකෝ යම් දරුවෙකුට මේ පාඩමක් ඉගෙන ගන්න බැරි වුණාමයි කියලා මොකක් හරි හේතුවකට අසනීප වෙලා හෝ පන්ති යන්න පාසල යන්න බැරි වුණා කියලා හිතමු. ඒත් ඊයේ දවසේ උගන්නපු කොටස සහ අද දවසේ උගන්නපු කොටස හොද්දට අහගෙන හිටියා නම් එයාට ඉතින් තාපය ආයේ මුකුත් දෙයක් නැහැ ළමයි. ඊට පස්සේ නෝට් එක පොඩ්ඩක් කියවන්න.
පෙළ පොතේ තියෙන නෝට් එක පොඩක් කියවන්න එච්චරයි. හරිද? රයිට්. දැන් අහගන්න. තාප සංක්‍රමණය. හරිද? මම අර කිව්වේ එකයි ඊයේත් ඔයාලගේ ළමයි O level විද්‍යාව පොත හදලා තියෙන්නේ දිග සිලබස් එකක් අඩු ගැඹුරකින් හැබැයි දිගයි. ඒකට අඩු ගැඹුරකින් දිගට යනවා. ඇයි තව රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඒවත් තියෙනවනේ ළමයි. ඒ නිසා මේක දිගයි ගැඹුර අඩුයි. එමය හදලා තියෙන්නේ. ඒතර විෂයන් 8ක් 9කුත් තියෙන නිසා ලොකු වැඩක් කරන්න වෙනවා. උසස් පෙළදී නම් විෂයන් 3යි තියෙන්නේ. හැබැයි විෂයන් 3 වෙනකොට ගැඹුර වැඩි වෙනවා. හරි අපි ඒ ගැන පසුව කතා කරමු. තාප සංක්‍රමණය හොඳට අහගන්නකො ළමයි. රත්තුණු වස්තුවකින් නිකුත්වන තාපය රත්තුණු වස්තුවකින් නිකුත්වන තාපය ඒ වස්තුවෙන් පිට වුණාට පස්සේ එමිතමුකෝ අපි පිට වුණාට පස්සේ සිසිල් ස්ථානයේ බව ඔයා දන්නවා. යන්නේ උෂ්ණත්වයේ වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයකට. ඔන්න ඔය තාපය උෂ්ණත්වයේ වැඩි ඉඳලා අඩු තැනකට ගලා යාමේ ක්‍රියාවලිය ආකාර 3කට වෙන්න පුළුවන්. ආකාර කීයක්ද? 3කට වෙන්න පුළුවන්. පළවෙනි ආකාරයට කියනවා සන්නයනය. දෙවෙනි ආකාරයට කියනවා සංවහනය. තුන්වෙනි ආකාරයට කියනවා විකිරණය. පැහැදිලිද? ඔය වෙලාවේදී අපි අරගත්තොත් මෙහෙම අදහසක්. හරිද? මම මෙහෙම අරගන්න නෝට් එක. තාප සංක්‍රමණය ප්‍රධාන ආකාර 3යි. එකක් තමයි සන්නයනය. දෙවැනි එක තමයි සංවහනය. තුන්වෙනි එක තමයි විකිරණය. තුන්වෙනි එක තමයි විකිරණය. සන්නයනය, සංවහනය සහ විකිරණය. මෙන්න මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කළොත් මෙන්න මෙහෙමයි. වා හිතන්න ඔය ආකාරයට තියෙනවා පොඩි ගිනි මැලයක්. මෙතන පොඩි ගිනි මැලයක් මේ ගිනි මැලයට ඔය ආකාරයට යකඩ දණ්ඩක් දාගෙන හිටියොත් මේ ගිනි මැලයේ සිට ඔය යකඩ දණ්ඩ දිගේ තාපය ඔයාගේ අතට එනවා දැනිලා ඇති. මේ ආකාරයට තාපය අතට එනවා දැනිලා ඇති. තාපය ඇවිල්ලා මේ රත් වෙන්න පටන් ගන්නවා. ලිපට දාන් ඉන්න යකඩ බටයක්. මේකට කියන්නේ සන්නයනය කියලා. ඒ විදිහට ළමයි පොඩි ගිනි ජාලාවක් ඔය වගේ හදලා පොඩි ගිනි ජාලාවක් මේ වගේ හදලා තියෙනවනේ. ඔයා මේ විදිහට උඩින් අත තියාගෙන හිටියොත්. ඔයා උඩින් අත තියාගෙන හිටියොත් ඔයාට මේ ආකාරයට උණුසුමක් දැනෙනවා. ඔයාට මේ ආකාරයට උණුසුමක් දැනෙනවා. ආන්ගේ වෙලාවේදී රත්තුණු වස්තුවේ සිට අත වෙතට තාපය ගලාගෙන යන ක්‍රියාවලියට කියන්නේ සංවහනය. ගිනි මැලේම කීයක ඒකයි. මේ ගිනි මැලය ඔය ආකාරයට තියෙද්දී ඔයා මෙතනට වෙලා හිටියොත් ඒත් ඔයාට මේ ආකාරයට තාපය එනවා. මේ වෙලාවේදී ඔය ආකාරයට තාපය පැමිණීමේ ක්‍රියාවලිය විකිරණය ලෙස හඳුන්වනවා. සන්නයනය, සංවහනය සහ විකිරණය. තව කෑල්ලක් මම මේ රූපෙටම දානවා. මාධ්‍යයක් අවශ්‍යයි තාපය යන්න. මාධ්‍යයක් අවශ්‍ය වේ. මෙතනදිත් දරුවනේ තාපය යන්න කෙටි සටහනක් වගේ මේ ලියන්නේ. මාධ්‍යයක් අවශ්‍ය වේ. මේ වෙලාවේදී ඔතනදිත්
මාධ්‍යයක් අවශ්‍ය වේ නෙමෙයි නොවේ. විකිරණයට මාධ්‍යයක් ඕනේ නෑ දරුවනේ. සන්නයනයට ඕනේ, සංවහනයට ඕනේ, විකිරණයට ඕනේ. විකිරණයට ඕනේ නෑ සොරි. ඒතොර මේ ගිනි මැලය අසල ඉන්නකොට මේ පැත්තට තිරස්ව තාපය යන්නේ විකිරණයෙන්. උඩට තාපය යන්නේ සංවහනයෙන්. මේ ගිනි මැලය ගාව දණ්ඩක් තියන් ඉන්නකොට දණ්ඩ දිගේ අපේ අතට තාපය එනවා නම් මෙයාකට අපි මේ අත අල්ලන් ඉන්නවා ඔහොම අපේ අතට තාපය එනවා නම් ඒ වෙලාවේදී ඒක එන්නේ සන්නයනයෙන් දරුවනේ. ලියන්න වාක්‍යය. රත් වූ වස්තුවකින් රත් වූ වස්තුවක උෂ්ණත්වය ඉහළාගයක් ගන්නා නිසා එයින් නිකුත්වන තාපය උෂ්ණත්වය අඩු සිසිල් ස්ථානයක් වෙත ගමන් කිරීමේ ක්‍රියාවලිය තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. right. දැන් ඔන්න ඔය ටික ඉස්සලා දාලා පෙන්නන්නකෝ දරුවනේ. ඔන්නඩි දාලා පෙන්නන්න ඉස්සල්ලාම. හරිද? සන්නයනය සංවහනයේ විකිරණය ඔය විදිහට යනවා. හරි? right. දැන් අහගන්නකෝ. ලස්සනට තේරුම් ගන්න. දැන් අපි ලියමු මේ තුන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙන. ඒතර ඉවරයි වැඩේ. ලියන්න මාතෘකාව ලෙස සන්නයනය. ලියන්න මාතෘකාව ලෙස සන්නයනය.
හරි දැන් අහගන්නකෝ. මොකද සන්නයනය කියන්නේ කියලා වෙන අහගන්න. තව විනාඩි 10ක් 15ක් ඇති වැඩේ ඉවරයි. හොඳට අහගෙන ඉන්න ඈ. ලයිව් එකේ ඉන්න අය විශේෂයෙන්ම. මෙන්න අහගෙන ඉන්න රෙකෝඩින් එක බලනවා නම් පොඩි හරි බ්‍රේක් එකක් ගත්තා ලයිව් එකයි හොඳට අහගෙන ඉන්න විනාඩි 10 ඉඳලා වැඩේ ඉවරයි. තාපේ කම්ප්ලීට්. එතකොට හරි ඈ. අහගන්නකෝ. ඝන මාධ්‍යයන් තාපය සම්ප්‍රේෂණය වෙන්නේ සංක්‍රමණය වෙන්නේ සන්නයන ක්‍රමවේදයට අනුව. ඝන මාධ්‍යයන් තුල තාපය සංක්‍රමණය වෙන්නේ සන්නයන ක්‍රමවේදය ඔස්සේ. පළවෙනි දැනුම. ලෝහ හැන්දක් තේකෝප් එකට දාපුහාම හැන්දේ කෙළවරින් අපි අල්ලන් ඉන්නකොට අපේ අතට උෂ්ණත්වයක් උණුසුමක් දැනෙනවා. ඒ තේකෝපයේ සිට හැන්ද දිගේ තාපය සන්නයනය වුණ නිසා. ලෝහ භාජනයකට වතුර දාලා ඒක අරන් ඉල ලිපෙන් තියපුවාම ලිපෙන් නිකුත් වන තාපය ලෝහ බඳුන හරහා ජලයට එනවා. බඳුන හරහා එන්නේ සන්නයනයෙන්. ඇයි ලෝහ? ඒ අනුව ඝන මාධ්‍යයක් තුල තාපය සංක්‍රමණය වෙන්නේ සන්නයනය සන්නයන නැමැති ක්‍රමවේදය ඔස්සේ. තාපය කරන ද්‍රව්‍ය ඒවට කියනවා සුසන්නායක කියලා. සුයන්නේ සුසන්නායක. ලෝහ සුසන්නායකයි. තාපය හොඳින් සන්නයනය නොවන ද්‍රව්‍ය තියෙනවා. ඒවට කියනවා කුසන්නායක. කුසන්නායක. ප්ලාස්ටික්, රෙදි කැබලි වගේ දේවල් කුසන්නායකයි. අපි වතුර එකක් උණු කරගන්න සුසන්නායක බඳුනක් ගන්නවා. බඳුන එළියට ගන්න කුසන්නායක ද්‍රව්‍යයකින් අල්ලනවා. ඕක තමයි සන්නයනයේ සරල අදහස. සන්නයනය හොඳින් සිදුවෙනවා කියන්නේ ඒක දිගේ තාපය හොඳට යනවා කියන එක. ඉක්මනට යනවා කියන එක. එහෙම කියමුකෝ ඉක්මනට යනවා. කුසන්නායක කියන්නේ ඒ හරහා තාපය සන්නයන ක්‍රමවේදයට යාම දුර්වලයි. වාතය හරහා තාපය සන්නයනයෙන් යන විදිහ දුර්වලයි. මේක හරියට පන්ති ඇරිලා ගෙදර යන්න බස් එක කෝච්චිය මෝටර් සයිකලේ භාවිතා කරනවා වගේ වැඩක්. ක්‍රම තුනකට තාපය යන්න පුළුවන්. වාතය හරහා තාපය සන්නයනයෙන් යන්නේ මොකද වාතය තාප කුසන්නායකයි. තේරුණාද? ඊළඟ කතාව තමයි කොහොමද මේ සන්නයනය වෙන්නේ? සන්නයනය වෙන්නේ ලෝහමය මාධ්‍යයක් ඇතුලේ හරි අපූර්ව විදිහකට. පොඩි කතාවක්. මේ විදිහට ලෝහ දණ්ඩක් තියෙනවා. මේ ලෝහ දණ්ඩේ එක කෙළවරකින් ඔය ආකාරයට තාපය සපයනවා. සපයපුවාම මේ අංශු තාපය උරා ගන්නවා. ඒවා උරාගෙන චාලක ශක්තිය වැඩි වෙනවා. අන්න මතක් කරන්න තාපය උරාගත්තම උෂ්ණත්වය ඉහළ යනවා මේ අංශුවල. උෂ්ණත්වය ඉහළ යද්දි චාලක ශක්තිය ඉහළ යනවා. ඒ චාලක ශක්තිය ඉහළ යද්දී යාබද අංශු එක්ක මෙයා ගැටෙනවා. යාබද අංශු එක්ක මෙයා ගැටෙනවා. ගැටුනම මෙයාගේ තාප ශක්තියෙන් කොටසක් මෙයාට දෙනවා. මෙයාගේ තාප ශක්තියෙන් කොටසක් මෙයාට දෙනවා. එයා තාපය උරාගෙන යාබද අංශු වල ගැටෙනවා. මේ මොනවද මේ ඉලෙක්ට්‍රෝන. එයා යාබද අංශුව එක්ක ගැටෙනවා. නිකම්ම නෙමෙයි තාපය අරන් ගිහිල්ලා හැප්පෙන්නේ. ඒ වෙලාවේදී මෙයාගේ උෂ්ණත්වයත් අර ගැටුම නිසා වැඩි වෙනවා. ඔය වෙලාවේදී එයා යාබද අංශුව එක්ක ගැටෙනවා. එයා යාබද අංශුව එක්ක ගැටෙනවා. ඔන්න ඔය විදිහට අංශුවෙන් අංශුවට
තාපය අරන් මෙයාගේ ගැටෙනවා, එයාගෙන් තාපය ටිකක් මෙයාට දෙනවා. දීලා මෙයා ආපහු එනවා. කම්පණයනේ වෙන්නේ, ඔය අතට කම්පණයනේ වෙන්නේ. ඇවිල්ලා ආයෙ තාපය අරන් ගිහලා මෙයාගේ ගැටෙනවා. අරන් ආයෙ ගිහලා ගැටෙනවා මෙයා. මේ පැත්තෙන් ඔය ආකාරයට එළියට යනවා. ඒ අනුව අංශු වලට කම්පණය වීමේ නිදහස අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සන්නයනය වෙන්න නම්. මේක තමයි සන්නයනය කියලා කියන්නේ දරුවෝ. තේරුණා නේද? ලියන්න වාක්‍යයක් ලෙස. ඝන මාධ්‍යයන් තුල ආපය ගලා යන්නේ සන්නයන ක්‍රමවේදය ඔස්සේය. ඕනෑම මාධ්‍යයක ඕනෑම මාධ්‍යයක් තුලින් තාපය හොඳින් සන්නයනය වේ නම් එවැනි ද්‍රව්‍ය සුසන්නායක ලෙස හඳුන්වයි. වරාන් ඇතුලේ ලෝහ. ඊළඟ වාක්‍ය යම් මාධ්‍යයක් තුලින් තාප සන්නයනය දුර්වල නම් ඒවා කුසන්නායක ලෙස හඳුන්වයි. අරන් ඇතුලේ වාතය, ජලය, වීදුරු, ප්ලාස්ටික් තව තියෙන ඕන තරම් හිතාගන්න ලී ඔය ඕන තරම් වාතය, ජලය, වීදුරු, ප්ලාස්ටික්, ලී ටිකක් දාලා වරහන් බලන්න. ඊළඟ වාක්‍ය තාපය සන්නයනය වීම සඳහා අදාළ මාධ්‍යයේ අංශුවලට අදාළ මාධ්‍යයේ ඉලෙක්ට්‍රෝනවලට කම්පණය වීමේ නිදහස තිබිය යුතුය. කම්පණය වීමේ නිදහස තිබිය යුතුය. හරි. දැන් ඔන්න ඔය පොඩි රූපය අඳින්න දරුවනේ. මේක දාන YouTube channel එකේ නම අහලා තියෙනවා. මගේ නමින් තියෙන YouTube channel එක තමයි තියෙන්නේ. ප්‍රසාද් සිරිවර්ධන කියලා වල සර්ච් කරලා බලන්න. ඒ නැතත් අපි group එකට දානවා දරුවනේ මේ WhatsApp group 3ටයි Telegram group එකටයි දානවා අපි ඒ YouTube වීඩියෝ එක. ඒකට ඒක ටච් කරපුවම කෙලිම YouTube එකට ගිහලා පාඩම් බලන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. අනිවාර්යයෙන්ම ඉල්ලන්නේ ඔයාලාගෙන් වැඩි පිරිසක් මේක නරඹන්නයි ඕනා. ඔයාලාගේ යාළුවන්ට, පාසලේ පන්තිවල මිත්‍රයන්ට, මිතුරියන්ට මේ පණිවිඩය ලබා දෙන්න. පැය දෙකක් විතර ගත්තට පාඩු නෑ. අංග සම්පූර්ණ දැනුමක් නියමාකාරයෙන් යලි ලැබෙනවා. ඉතින් ඔයාලට මේ ටික ඔක්කොම උගන්වලා ඇත්තේ. ඉතින් අපි පොඩි ඔය පැය දෙකක් විතර අරගෙන ලස්සන තේරුම් කරලා දුන්නානේ. හරිද? දැන් ඒතකොට තේරෙනවා ලියන වාක්‍යයක් ලෙස මේකේ වෙන්නේ මොකද්ද කියලා. රූපයේ පරිදි
ඝන ලෝහ දණ්ඩේ කෙළවරින් තාපය සපයන විට නිදහස් ඉලෙක්ට්‍රෝන තාපය ලබාගෙන චාලක ශක්තිය වැඩි වී යාබද අංශු හා ගැටෙන විට එම අංශුවල උෂ්ණත්වයද වැඩි වී අනෙක් යාබද අංශු හා ගැටේ. මෙසේ අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීමේ ක්‍රියාවලිය සන්නයනයයි. සන්නයනයයි. හරි. ඔන්න සන්නයනය ගැන තේරුම් කළා ඈ. ලියන්න ඊළඟ අවස්ථාව සංවහනය. සංවහනය. හරිද? දැන් අහගන්න. මොකද සංවහනය කියන්නේ? ඒකත් මරු කතාවක් ඈ. මෙන්න මෙච්චරයි. උන් බලන් ඉන්නකො ළමයි. වා හිතන්න මේක ලස්සන තේරෙනවා මෙහෙම මේ ආකාරයට තියෙනවා අපි හිතමු ඔන්න ඔහොම වස්තුවක් එල්ලනවා රත් කරලා කොහෙද එල්ලන්නේ වාතයේ මේ තියෙන්නේ රත් වූ වස්තුව දැන් මේ රත් වූ වස්තුව සමීපයේ තියෙන වාතාංශුවක් ගන්නකො මෙහෙම මේ ළඟ ගෑවි ගෑවි ඉන්න වාතාංශුව හරිද මෙයාගෙන් තාපය උරා ගන්නවා ඔන්න හිතන්න තාපය මෙයාගෙන් උරාගත්ත ගමන් මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා ඒ විතරක් නෙවෙයි මෙයා ඊයේ කියපු විදිහට ප්‍රසාරණය වෙනවා ඒ කියන්නේ පරිමාව වැඩි වෙනවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව මේ අංශුවේ උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙනවා ඉතින් යටපදයක් එයා වැඩි වෙද්දී මෙයාගේ ඝනත්වය ඔය ආකාරයට අඩු වෙනවා ඝනත්වය අඩු වෙනකොට මේ මට්ටමේ මෙයාට ඉන්න බෑ ඝනත්වය අඩු කට්ටිය ඉබේම උඩ යනවා ආන් එයා තාපය අරගෙන මෙහෙම උඩට යනවා යන ගමන් මග ඉන්න අයට තාපය දෙනවා තාපය දෙනවා ඒ හරිය අයත් රත් වෙනවා
ඔන්න ඔය විදිහට අංශූන් තාපය උරාගෙන පරිමාව වැඩි වෙලා ඝනත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ඝනත්වය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස තාපය රැගෙන මේ ආකාරයට අංශු ඉහළට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංවහනය ලෙස හඳුන්වනවා. සංවහනය නිසා තමයි ඔය ගිනි මැලයක් ළඟ උඩ තියෙන ගස්වල අතු ටික එහෙම පිච්චෙන්නේ දරුවනේ. සංවහනය හින්දා. සංවහනය කියන්නේ ඝනත්වය අඩු වෙලා රත් වෙන උෂ්ණත් ලස්සන තේරෙනවා. තාපය උරාගෙන උෂ්ණත්වය වැඩි වෙලා පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙලා උඩට යන එකනේ. හරිද? උඩට යන එකනේ. එහෙම ඝනත්වය අඩු වෙලා උෂ්ණත්වය වැඩි වෙලා උඩට විතරයි යන්න පුළුවන්. ඝනත්වය අඩු වෙලා පහළ යන්නේ නැහැ. ඝනත්වය වැඩි වුණොත් තමයි පහළ යන්නේ. ඝනත්වය වැඩි කට්ටිය පහළට බහිනවා. ඝනත්වය අඩු කට්ටිය උඩ ඉන්නවා. හරිනේ? එහෙමනම් සංවහනයෙන් තාපය යන්නේ උඩට විතරයි. සංවහනයෙන් තාපය තිරස්ව යන්න බෑ. ඇයි යන්න බැරි? ඝනත්වය අඩු වුණොත් යන්නේ උඩට විතරයි. ඒ අනුව සංවහනයෙන් තාපය යන්නේ සිරස්ව ඉහළට විතරයි. අංශුවෙන් අංශුවට යනව නෙමෙයි. එයාම තාපය උරාගෙන උඩටම යනවා. යන ගමන් අනිත් අයට තාපය දෙනවා. ඕකට කියන නම සංවහනය. තේරුණා නේද? ලියන්න වාක්‍යය. තව නම් ඕකට මම ගැලපෙන රූපයක් මෙහෙම පෙන්නන්නද? මේන් ජල බඳුනක් තියෙනවා. ඒ ජල බඳුනට මේන් පතුලක් තියෙනවා. මෙහෙන් තාපය දෙනවා. ඒ දෙන තාපය මේ පතුල හරහා එනවා ජලය වෙතට. ඕන් ඔය ජලය වෙතට ආපුහාම වෙන්නේ බලන්න මොකද්ද කියලා. පහළ තියෙන ජලාංශුව තාපය උරා ගන්නවා. උෂ්ණත්වය වැඩි වෙනවා, පරිමාව වැඩි වෙනවා, ඝනත්වය අඩු වෙනවා, තාපය අරගෙන උඩ එනවා. එන ගමන් මේ හරියේ කට්ටිය රත් කරනවා. ඔය වෙලාවේදී එන ගමන් මේ හරියේ කට්ටියත් රත් කරගෙනම උඩට එනවා. ඕන් ඔය ක්‍රියාවලිය සංවහනය ලෙස හඳුන්වනවා. හොඳයි රූප දෙකම ලියන්න වාක්‍යය. මෙතන සන්නයනයක් වෙන්නේ ලියන්න. ද්‍රව සහ වායුමය මාධ්‍යයන් තුල තාපය සංක්‍රමණය වන්නේ සංවහනයෙන්ය. සංවහනයෙන්ය. රත් වූ වස්තුවක් සමීපයේ පවතින වායු අංශු තාපය ලබාගෙන උෂ්ණත්වය ඉහළ යන විට පරිමාව වැඩි වී ඝනත්වය අඩු වී ඉහළට ගමන් කිරීමේ ක්‍රියාවලිය සංවහනය ලෙස හඳුන්වයි. රත් වූ අංශු ඉහළට ගිය විට එම ස්ථානයට සිසිල් අංශු පැමිණෙන අතර වටේ තියෙන සිසිල් අංශු එනවනේ හිස් තැනට පැමිණෙන අතර
ඒවාද පෙර ආකාරයටම තාපය රැගෙන ඉහළ යයි. හරිනේ. මෙන්න මේ රූප දෙක අඳින්න. රත්තුණු වස්තුවක් තියෙනවා. මේ රත්තුණු වස්තුව මෙන්න මම පාට කරනවා වෙන විදිහකට. මාධ්‍යයේ අංශු තාපය උරාගෙන ඉහළ යනවා. ජලය තියෙනවා මේ ආකාරයට. ජල බඳුනක් තියෙනවා මෙහෙම. රතුණු වස්තුවක් තියෙනවා ඔහොම. හරිද? ලියන වාක්‍යය. සංවහනයෙන් සිරස්ව ඉහළට පමණක් තාපය ගලා යන අතර තිරස්ව හෝ පහළට තාපය ගලා නොයයි. තිරස්ව හෝ පහළට තාපය ගලා නොයයි. හරිද? රයිට්. ඒ ඇති. මෙන්න බලන්න තව එකක් කියලා දෙන්නම්. එතකොට සංවහන ඉවරයි ඈ. මේ වෙලාවේදී ළමයි මෙන්න බලන්න මුහුදු සුළං ගොඩ සුළං කතාවක් තියෙනවානේ. මේ ආකාරයට ගොඩබිම් ප්‍රදේශයක් තියෙනවා. ඔය වෙලාවේදී මෙතනින් එහාට තියෙනවා සාගරය. ජලයේ විශිෂ්ටතාපධාරිතාවය අනෙක් ද්‍රව්‍යවලට වඩා වැඩි. ආසන්න වශයෙන් මෙයා 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා හිතන්න. පොළොවේ විශිෂ්ටතාව හොඳට අහගෙන ඉන්න. පොළොවේ විශිෂ්ටතාව අඩුයි. මම අඩු වගයක් දාන්නකෝ 4.2යි කියලා. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. දැන් දවල් කාලයේදී ඉර පායලා තියෙනවා. මේ වෙලාවේදී ඒ ඉරේලිය ඔය ආකාරයට එනවා. ඒ හිරු රශ්මියත් එක්ක තාපය එනවා. මේ වෙලාවේදී ජලයත් තාපය උරා ගන්නවා. ගොඩබිමත් තාපය උරා ගන්නවා. මම ඉලක්කම් දෙකක් දැම්මේ. මෙයාගේ ජලය කිලෝ එකක් ජූල් 4200ක් උරා ගන්න ඕනේ අංශකයක් වැඩි වෙන්න. මම මේක පොඩි ඉලක්කමක් දැම්මේ. මෙයාට 4.2යි ඕනේ. ඒ කියන්නේ මෙයා 4200ක් උරා ගත්තොත් 5 කිලෝග්‍රෑම් එකක් අංශක 100ක් විතර උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙම හිතන්නකෝ. මෙයා එක අංශකයක් වැඩි වෙද්දි මේ පැත්තේ කිලෝ මෙහි කිලෝ එකක් අංශකයක් වැඩි වෙද්දි මෙහි කිලෝ එකක් අංශක 100ක් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ගොඩබිමට ආසන්නයේ වාත ස්තරය ඉහළ උෂ්ණත්වයක ඉන්නේ. සාගරයට ඉහළින් තියෙන වාත ස්තරය
ඊට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක ඉන්නේ. මේ හරියේ ඉහළ උෂ්ණත්වයක ඉන්න අයට ඉන්න බෑ. ඇයි? ඝනත්වය ගොඩාක් අඩු වෙලා ඒ අය ඉහළට යනවා. යද්දි මේ ප්‍රදේශයේ වාතය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. මේ ප්‍රදේශයේ තියෙනවා වාතය. එයාලා එච්චර උඩ ගියේ නෑ. මොකද ඒ හරිය එච්චර රත් වෙලා නෑනේ. විශිෂ්ටතාවය වැඩිනේ. මේ හරියේ තියෙනවා ඊතරම් රත් නොවූ වාතය. එසේ එයාලා එච්චර උඩ යන්නේ නෑ. මෙතන එහෙම නෙමෙයි. මෙතන උෂ්ණත්වය වැඩිලා ගොඩක් උඩ යනවා. ගිය ගමන් ඇතිවන අඩු පීඩනය නිසා මුහුදේ සිට ගොඩබිම දෙසට සුළඟක් විදිහට වාත කඳ පැමිණෙනවා. ඒ එන්නේ සිසිල් වාතය. ඒ වාතය ඇවිල්ලා මෙතනින් නැවත රත් වෙලා ඔය ආකාරයට උඩට යනවා. ආයි මෙහින් වාතය එනවා. ඕන් ඔය ආකාරයට දහවල් කාලයේදී මුහුදේ සිට ගොඩබිම දෙසට සුළඟ හමාගෙන එනවා. තේරුණා නේද? මේ ජලයේ තියෙන ඉහළ විශිෂ්ටතාවධාරිතාවය නිසා රේඩියේටර් වලට වතුර එහෙම දානවා ඔයාලා දැකලා ඇතිනේ. ඇයි? ලොකු තාපයක් උරා ගන්න පුළුවන් එයාට. උෂ්ණත්වය වැඩි වෙන්නේ ටිකයි දරුවනේ. උෂ්ණත්වය වැඩි වෙන්නේ ටිකයි. මේ ගොඩබිම මුහුද ඕනනම් ওই රූපේ අඳින්න වාක්‍යයක් දාලා ඉවර කරන්න. විනාඩි 2ක් විතර දෙන්න. එකොළහ වසරේ පාඩමක් නිසා ටිකක් 10 වසරේ පාඩම් වලට වඩා සංකීර්ණයිනේ දරුවනේ. මේක 11 වසරේ පාඩමක් නේ. තව විනාඩි කිහිපයකින් මේක ඉවර වෙනවා. හොඳටම තේරුම් කරලා දුන්නා දරුවනේ ඈ. ගැඹුරු වැඩි වුණාද කියලා කියන්නේ මම ගොඩක් පැහැදිලි කරා. වැඩිද කියලා විතරයි ප්‍රශ්නේ තියෙන්නේ, මදි වෙන්න නෙමෙයි ඈ. හරිද? ලියන්න. දහවල් කාලයේදී සූර්ය තාපය පතනය වන විට සාගර ජලයේ උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ යන නමුත් ගොඩබිම සමීපයේ වාතාංශුවල උෂ්ණත්වය වැඩි වශයෙන් ඉහළ යයි. එවිට ගොඩබිම සමීපයේ වාතාංශ වල ඝනත්වය අඩු වී ඉහළට ගමන් කරන අතර එම සීමාවේ ඇතිවන අඩු පීඩනය නිසා සාගරයේ සිට ගොඩබිමට අඩු පීඩනය නිසා සාගරයේ සිට ගොඩබිමට වාතය සුළඟ ලෙස පැමිණේ. වාතය සුළඟ ලෙස පැමිණේ. right. ඒ ඇති ළමයි ආ නෝට් එක කියව ගන්න මම පැහැදිලි වෙන්නේ කිව්වේ ඕක. අර එතන ජලයේ වීතාදා වැඩිවීම කියන සංකල්පය තමයි මේ ඔක්කොටම හේතුව ඈ. right අවසන් කරමු.
ඊළඟ එක විකිරණය. හොඳට අහගන්න. මොකද විකිරණය කියන්නේ? ළමයි මාධ්‍යයේ සබඳතාවයක් නැතුව තාපය ගමන් කිරීමේ ක්‍රියාවලියට කියන්නේ විකිරණය කියලා. අර අතන කලින් රූපේ මං ඇන්දා. සූර්යයාගේ සිට පෘථුවිය වෙත තාපය එන්නේ රික්ත අවකාශයක. රික්තයක් කියන්නේ මොකුත් නැහැ. රික්තයක් ඔස්සේ සන්නයනය වෙන්නත් බෑ, සංවහනය වෙන්නත් බෑ. එහෙනම් වෙන්න පුළුවන් විකිරණය විතරයි. විකිරණ ක්‍රමවේදය නොතිබුණා නම් සූර්යයාගේ ඉඳලා තාපය පෘථුවියට එන්නේ නැහැ දරුවනේ. සංවහනය තිරස්ව වෙන්න බෑ. වාතය ඔස්සේ සන්නයනය වෙන්න බෑ. එහෙනම් ගිනි ගොඩ ගාව අපි ඉද්දි අපිට උණුසුම දැනෙන්නේ සංවහනයක් නෙවෙයි, සන්නයනයක් නෙවෙයි, විකිරණය නිසා. මාධ්‍යයක් එයාට ඕනේ නෑ ඒ සිස්ටම් එකට. ඒක අපි වෙනම උසස් පෙළදී කියලා දෙනවා මොකද එතන වෙන්නේ කියලා. එතකොට ඕන් ඔය විදිහට සූර්ය රශ්මිය පතනය වෙනවනේ. මේ පතනය වන සූර්ය රශ්මිය විකිරණය නැමැති ක්‍රමවේදය ඔස්සේ එන්නේ. විකිරණය නැමැති ක්‍රමවේදය ඔස්සේ එනවා. මෙන්න විකිරණය. මෙහෙම ඇවිල්ලා ඔයා හිතන්න පතනය වෙන්නේ කළු පැහැති පෘෂ්ඨයක් මතට කියලා. එහෙම වුණොත් හොඳට මේ තාපය, විකිරණ තාපය මෙයා උරා ගන්නවා. හොඳට එයා උරා ගන්නවා. ඔයා හිතන්න මේ ආකාරයට ඔය තාපය එන්නේ විකිරණයේ විදිහට මේ තාපය එනවා සුදු පැහැති පෘෂ්ඨයකට. එයා මේ තාපය පරාවර්තනය කරනවා. මෙහෙම පෙන්වන්නම්. එයා තාපය උරාගන්න ඉතාම පොඩ්ඩයි. දිලිසෙන පෘෂ්ඨ, සුදු පැහැති පෘෂ්ඨ මේ තාප විකිරණ උරාගන්නේ නැති තරම් බොහෝම දුර්වලයි උරා ගැනීම. ආවම ආපහු යවනවා. ඒ අනුව තාප විකිරණ එන්න මාධ්‍යයක් ඕනේ. සූර්යයාගේ සිට පෘථුවියට එන්නේ විකිරණයෙන් තාපය. දෙකයි කරුණ. කළු පැහැති පෘෂ්ඨ විකිරණ තාපය හොඳට උරා ගන්නවා. 3යි. දිලිසෙන උපවත් සුදු පෘෂ්ඨ තාප විකිරණ උරා ගන්නෑ, පරාවර්තනය කරනවා. 4යි. ඔච්චරයි යෝග ගැන කියන්න තියෙන්නේ. එච්චරයි. ලියන්න. මාධ්‍යයක සහාය නොමැතිව තාපය ගමන් කරන්නේ විකිරණයෙනි. සූර්යයාගේ සිට පෘථුවියට තාපය පැමිණෙන්නේ විකිරණයෙනි. තාපය පැමිණෙන්නේ විකිරණයෙනි. කළු පැහැති පෘෂ්ඨ තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන අතර සුදු පැහැති පෘෂ්ඨ, සුදු උපවත්, සුදු කමා උපවත් පෘෂ්ඨ තාප විකිරණ පරාවර්තනය කරයි.
හරිද? මේ රූප දෙක දාගන්න. දැන් ඔන්න ඔය අවබෝධයෙන් මේ පාස් පේපර්ස් ටිකට උත්තර ලිව්වොත් හරියට හරි ඉතින් ලියලා නැති ළමයින්ට ඔය අවබෝධය හරියටම දුන්නා. හරිද? දැන් මම කතාවක් දෙයක් කියලා ඉවර කරන්න. ඔය ක්‍රිකට් ක්‍රීඩකයන් දහවල් දවසේ අවුවෙනේ ඉන්නේ. ඒ නිසා තමයි එයාලා සුදු පැහැති ඇඳුම් අඳින්නේ. තාපේ උරා ගන්න නැහැ, පුළුවන් තරම් පරාවර්තනය කරනවා. ලිපේ තියෙන භාජන කළු පැහැති වෙලා තියෙද්දී විකිරණේනුත් තාපය අවශෝෂණය වෙනවා. විකිරණයනුත් තාපය අවශෝෂණය වෙනවා. හොඳට වෙනවා. උණුසුම් බෝතල්වල ඇතුලේ ඔයාලා දැකලා ඇති දිලිසෙන පෘෂ්ඨයක් සහිත බඳුනක් තමයි තියෙන්නේ. එතකොට තාපය එයාගෙන් එළියට පිට වෙන්නේ නැහැ. ඇතුළට තාපය එන්නෙත් නැහැ, පිට වෙන්නෙත් නැහැ. දුර්වලයි ඒ ක්‍රියාවලිය. කළු පැහැති ඒවායේ දුර්වල නැහැ, හොඳට විකිරණ වැඩේ වෙනවා. තාපය පිට වෙනවා, උරා ගන්නවා කළු පැහැති පෘෂ්ඨ. සුදු උපවත් පෘෂ්ඨ දුර්වලයි, පිටවීමත් දුර්වල, උරා ගැනීම ඒවා දුර්වලයි දරුවනේ. ඒක තමයි මේ දෙකෙන් වා ඉගෙන ගන්න. වාක්‍යයක් දාලා ඉවර කරා. හරි? මේ අනුව කළු පැහැති වස්තු උපවත් පෘෂ්ඨ සහිත වස්තු වලට වඩා එකම තාපයක් යටතේ වැඩි උෂ්ණත්වයක් පෙන්වයි. එකම තාපයක් යටතේ වැඩි උෂ්ණත්වයක් පෙන්වයි. හරිනේ? ඒ ඇති. පැය දෙකකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ගියා ළමයි ඔන්න තාපය ගැන පැහැදිලි කිරීමක් කළා. එතනින් තාපය ඇත්තටම ඉවරයි. දැන් තියෙනවාට පාස් පේපර්ස් ටික අරගෙන උත්තර ටික ලියලා යන්න පුළුවන් ලියලා නැති අයට. ලිව්ව අයට ආයෙ පොඩ්ඩක් පාස් පේපර්ස් ටික අරගෙන උත්තර ටික චෙක් කරගෙන යන්න. වැඩේ ඉවරයි. පැය 3ක් 4ක් ගියොත් ඕක ඉවරයි. තාපේ දීලා තියෙන ප්‍රශ්න හොඳ ප්‍රශ්න දරුවනේ ඈ. ඒ නිසා හරියට ග්‍රහණය කරගන්න. හොඳයි. හෙට දවසේදී අපි යලි ධාරාව සමග හමු වෙමු. යාළුවෝ ඉන්නවා නම් ඒ අයට පණිවිඩය දෙන්න, ගෲප් එකට සම්බන්ධ වෙන්න කියන්න. පුළුවන් තරම් මේක බලන්න ඕනේ. අපි හෙට උදේට මේ පාඩම YouTube එකට දානවා. ඔයාලාට එතකොට නැවත බලන කෙනෙකුට බලන්න පුළුවන්. ප්‍රමාණවත්.